හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම බොහොම සද්ධාවෙන් ඔබේ ජීවිතයට ධර්මය එකතු කරගන්න උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දැන් ගිහි ශ්‍රාවකයෝ ගත්තහම බොහෝ වෙලාවට මේ බණ අහන අය අතර ගත්තොත් වැඩි පිරිසක් ගිහි ජීවිත ගත කරන, සමහරලාවට පංචකාමයන් තුල ජීවත් වෙන කාමභෝගී ගිහි ජීවිත ගත කරගෙන ඒ අය අතරින් ගිහි ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, පීඩා මේ සියල්ල තුල ඉඳන් ධර්මය අවබෝධ කරන්නත් හිතන, උත්සාහ ගන්න, වීරිය වඩන බොහෝ පිරිසක් ධර්ම ශ්‍රවණය කරන. බුදුරජාණන් වහන්සේ මේ ගිහියා පැවිද්දා අතර බොහොම ලස්සන උපමාවක් පෙන්නනවා. ගිහි කෙනාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට මොනරෙක් වගේ කියන. මොනරෙකුට උපමා කරන්නේ, දැන් මොනර දිහා බැලුව බැල්මට මොනර බොහොම ලස්සනයි, පිල් විදහාගෙන නටනවා. හැබැයි මොනරට වේගෙන් පියාඹලා යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ ගිහි ජීවිතේ ගත කරන ගිහි ශ්‍රාවකයන් පංච කාමයන් තුල ජීවත් වෙනවා. කාම භෝගී ගිහි ජීවිත ගත කරනවා. දරු මල්ලෝ, ගෙවල් වල ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, රස්සාවල් වල ප්‍රශ්න, ගෙවල් දොරවල්, මේ හැම දෙයක් එක්කම ණයතුරුස්, මේ හැම දෙයක් එක්කම මිනිසුන්ගේ ජීවිතේ විශාල ප්‍රශ්න, ගැටලුත් එක්ක මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි ඒ අතර ලස්සනට අඳින්න, පළඳින්න උත්සාහ ගන්නවා. ඊළඟට ලස්සන ඇඳුම් හොයනවා, ආභරණ හොයනවා, නටනවා, ගයනවා, විනෝද වෙනවා, සතුටු වෙනවා. හැබැයි මේ තුල බොහොම ලස්සනට සමාජ ජීවත් වෙන්න කැමැත්තෙන්, ආසාවෙන් උත්සාහ කරන පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අය නිවන් අවබෝධයේ පිණිසත් මහන්සි ගන්න, වීරිය වඩන අය නම්, හැබැයි ඒ අයට අර මොනරෙක් වගේ ලස්සනට තමන් පිල් විදහාගෙන නැටුවට මොනරට වේගෙන් පියාඹලා යන්න බෑ. හැබැයි යාගන්න පුළුවන්. අමාරුවෙන් ටිකෙන් ටික කොහොම හරි යන්න පුළුවන්. ඒ වගේ ගිහි ශ්‍රාවකයාගේ ගමන හිමින්. හැබැයි බුදුරජාණන් වහන්සේ පැවිද්දා ගැන පෙන්නලා දෙන්නේ මේ පංච කාමයන්ගෙන් ගොඩක් දුරට තියෙන බැඳීම් වලින් ඉවත් වෙලා, කුඩා උද මහත් වූද ඥාති මේ බැඳීම් අතහැරලා, පංච කාමයන් අතහැරලා, සමහර වෙලාවට නිවන් අවබෝධයේම අරමුණු කරගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කිරීමම එකම අරමුණ කරගෙනයි කෙනෙක් පැවිදි ජීවිතයකට ඇතුල් වෙන්නේ. ඒ පැවිදි ශ්‍රාවකයාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ උපමා කරේ හරියට හංසෙක් වගේ. හංසයා දිහා ගත්තහම හංසයට වේගෙන් පියාඹලා යන්න පුළුවන්. හැබැයි බොහොම බොහොම සරල සත්වෙක්. අන්න ඒ වගේ ගිහි ශ්‍රාවකයාට වඩා පැවිදි ශ්‍රාවකයා බැඳීම් අඩුයි. ඊළඟට යන්නේනකොට පවා තමන්ට තුන් සිවුර, පාත්තරේ මේ වගේ බොහොම සරල ජීවිතයක් ගත කරන්නේ. ලද දෙයින් සතුටු වෙනවා, ලැබිච්ච සිවුරකින් ජීවිතේ සතුටු වෙනවා. ඊළඟට පිණ්ඩපාත ගිහිලා ලැබිච්ච දෙයින් සතුටු වෙනවා. එවැනි ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා පින්වතුනි, අද අපි විමසලා බලමු මේ දේශනා අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් මේක තියෙන්නේ ඉන සූත්‍රය කියලා. කෙනෙක්ගේ ජීවිතේ සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන කරුණු නැතිවීම තුළ කෙනෙක් පව් කරනවා, අකුසල් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දිලිඳු කෙනෙක් තමන්ගේ දිලිඳුකම නිසාම ණය අරගෙන ජීවිතය අමාරුවේ වැටෙනවා වගේ වැඩක් කියනවා. කෙනෙක් අකුසල් කරනවා කියන්නේ සද්ධාව නැති නිසා, පවට ලැජ්ජ බය නැති නිසා, වීරිය නැතිකම නිසා, ප්‍රඥාව නැතිකම නිසා බොහෝ පිරිසක් අමාරුවේ වැටෙන ආකාරي බොහොම ලස්සනට මේ ණයගත්ත කෙනෙකුට ජීවිතේ සිද්ධ වෙන ඉරණම බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්නනවා. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී බොහෝ භික්ෂූන් වහන්සේලා, බොහෝ පිරිස ධම්සභා මණ්ඩපේ බණ අහන්න රැස් වෙලා හිටපු අයට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා. මහණෙනි, පංච කාමයන් තුල ජීවත් වෙන කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට දිලිඳු බව කියන්නේ දුකක් කියනවා. දැන් එතන කාමභෝගී ජීවිතයක් ගත කරන්න කැමති කෙනාට තමයි දිලිඳු බව දුකක් වෙන්නේ. සමහරු ඉන්නවා දිලිඳු වුණත් ලද දෙයින් සතුටු වෙනවා. මේ හොඳයි කියලා ලද දෙයින් සතුටු වෙලා පැල්පතේ ඉඳන් හරි ගුණ ධර්ම පුරා ගන්නවා. ලැබිච්ච දෙයින් පිනක් දහමක් කරලා බොහොම සතුටින්
මේ වයිතින් තම තමන් කරපු කර්මයන්ගේ විපාක කියලා ඒ තමන් තව කෙනෙක් දිහා බලලා ඊරිසියා කරන්නේවත් අනුන්ට යමක්කමක් තියෙන කෙනෙකුට ගරහන්නේවත් ඔහු නැසේවා කියලා හිතන්නේවත් නැතුව තමන් ලද දෙයින් සතුටු වෙමින් පිනක් දහමක් කරගෙන ගුණධර්ම පුරාගෙන බඩකින්නේ ඉඳන් හරි යමක් ඉතුරු කරලා දම්පින්කම් කරගෙන ජීවත් වෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාමභෝගී ජීවිතයක් ගත කරන පංචකාමයන් තුල කාමභෝගීව ජීවත් වෙන්න කැමති අය ඉන්නවා. ඒ කැමති කෙනාට දිලිඳු බව කියන්නේ ජීවිතේ දුකක්. ඒ දිලිඳු බව නිසාම ඔහු මොකද කරන්නේ පංචකාමයන් තුල ජීවත් වෙන අය දිහා බල බල දුක් විඳිනවා. හිතෙන් පසුතැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ පළවෙනි එක තමයි කාමභෝගී කෙනාට දිලිඳු බව දුකක්. ඒ දිලිඳු බව නිසා ඔහු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔහු තමන්ගේ කාමභෝගී ඒ ආසාවන් ඉෂ්ට කරගන්න ඕන නිසාම කාමභෝගී ජීවිතය තුළ තමන්ගේ යැපීම පිණිස ණය ගන්න පටන් ගන්න ණය වෙනවා. දැන් මේ ණය ගත්තට කමන්නේ තමන් ව්‍යාපාර පටන් ගන්න දියුණු වෙන්න. දැන් මිනිස්සු ණය ගන්නවා ණය ආරන් තමයි ව්‍යාපාර ආරම්භ කරන්නේ. හැබැයි කන්න බොන්නම ණය ගත්තොත් ඒක කෑව බීව ඉවරයි. ඊට පස්සේ ණය වුණාට පස්සේ තමන් විශාල අමාරුවක වැටෙනවා. සමහරු ණය ගන්නේ තමන් දියුණු වෙන්න බලාගෙන නෙමෙයි. හැබැයි කන්න බොන්න තියෙන ආසාව නිසා. සමහරලාට තමන්ට මේක ගෙවන්න පුළුවන්ද? මේක තමන් කොහොමද ගොඩනගාගත්ත දේ තමන්ගේ වැටුපේ හැටියට ආදායමට ගැලපෙන වියදමක් තමන් පුරුදු වෙන්නට ඕන. ඒක දේශනාවේ පෙන්නන සමජීවි කතා. ආදායමට ගැලපෙන වියදමක් තමන් පරිහරණය කරන්න දක්ෂ වෙන්නට ඕන. හැබැයි සමහරු තමන්ගේ අර පංච කාමයන් තුල ජීවත් වෙන කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනා ඒ කාමයන් තුල ජීවත් වෙන්න තියෙන ආසාව නිසා තමන්ගේ අසීමිත කාම සංකල්පනා තුල පිහිටලා තමන් ණය වෙනවා. හතර වටේ ණය වෙනවා. ඊට පස්සේ එහෙම ණය වුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්වන ණය වීමත් දුකක්. ඊළඟට ණය වුණාට පස්සේ පොලි එකතු වෙනවනේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ වගේ පංචකාමයන් තුල ජීවත් වෙන කාමභෝගීව ජීවත් වෙන කෙනා දිලිඳුව ඉඳගෙන දැන් ණය අරගෙන දැන් ඊට පස්සේ වෙන්නේ ලෝක අමාරුවක වැටෙනවා. දැන් පොලි එකතු වෙන්න පටන් ගන්නවා. ණයට ගත්තට පස්සේ ඒකට පොලියක් එකතු වෙනවා. ඒක තවත් දුකක්කින් දැන් එන්න ගෙවන්න තියෙන ගණන් වැඩි වෙනවා. ඊට පස්සේ මේ පොලිය එකතු වීම තවත් දුකක් කියනවා. ඊළඟට ඔහු මොකද කරන්නේ? දැන් මේවා ගෙවා ගන්න බැරි වෙනකොට ණයකාරයෝ ඊට පස්සේ ඔන්න තැන් තැන්වල චෝදනා කරන්න පටන් ගන්නවා. අන්න අසවලා හොරා මෙහිම ණයට ගත්තා දෙන්නේ නැතුව මගාරිනවා. මෙහෙම කිය දැන් මිනිස්සු හැම තැනම චෝදනාමුකෙන් කතා කරනවා. දකින අයට කියනවා බනිනවා චෝදනා කරනවා. එතකොට මේ වගේ ණයට ගැනීම තුල පංචකාමයන් තුල පිහිටලා ජීවත් වෙන කෙනාට ඒ ණයකාරයන්ගෙන් ඊළඟට ඒ මුදල් ගත්ත මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න සිද්ධ වීම චෝදනා ලබන්න සිද්ධ වීමත් දුකක් කියනවා. ඊළඟට චෝදනා කළා නිකන් ඉන්නේ නැහනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දැන් ණයකාරයෝ පස්සෙන් එනවා හොයාගෙන. දැන් පස්සෙන් එනවා යන් ඉන්නේ කොහෙද කියලා හොයනවා. පස්සෙන් එනවා යන තැනට එනවා ණය ඉල්ලන්න එනවා. තමන් පසුපස ණයකාරයෝ ලුහු බඳිනවා. එහෙම ණයකාරයෝ තමන් පසුපස ලුහු බඳිනකොට කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනාට ඒක ඊටත් වඩා දුකක් කියන. දැන් හැංගෙන්න ඕනේ. ණයකාරයෝ වෙනකොට දැන් හැංගෙන්න තැන් මදි. ඊට පස්සේ තැන්වල නෑ කියන්න කියනවා. හැංගෙනවා. එතකොට මේ විදිහට ණයකාරයන්ගෙන් බේරෙන්න හැංගි ජීවත් වෙනවා. ඒක ජීවිතේ තවත් දුකක් කියනවා. දැන් බලන්න කෙනෙක් මේ පංචකාමයන් තුල අසීමිත ආසාවන් තුල ජීවත් වෙන්න උත්සාහ කිරීම නිසා තමන් අමාරුවේ වැටෙන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර පස්සෙන් පන්නගෙන එන ණයකාරයෝ මොකද කරන්නේ? ඊළඟට නීති මගින් කටයුතු කරනවා. ඒ තුල සිද්ධ වෙන්නේ රාජ දඬුවම් වලට ලක් වෙලා සමහරලාවට හිරේ යන්න වෙනවා. රජ්ජුරුවන්ගෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ඊටත් වඩා දුකක් කියන. මේ විදිහට කාරණා 6ක් බුදුරජාණන් වහන්සේ මේ දිලිඳු කෙනා දිලිඳුකම නිසාම කාමභෝගී ජීවිතයක් ගත කරන්න තියෙන ආසාවෙන් ණය ගැනීම තුළ අමාරුයි වැටෙන ආකාරي කරුණු 6කින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව සමාජය තුළ අපි දකින මේ කාරණා දේශනා කරලා මේවා උන්වහන්සේ ගලපනවා මේ සමාජය තුළ ජීවත්වෙන ධර්මයක් නැතුව සද්ධාාවක් නැතුව පව්කරමින් ජීවත්වෙන පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේ මේ කාරණාම ගලපලා අර ණයට ගත්ත ණයගත්ත මනුස්සයෙකුට සිද්ධ වෙන ඉරණම වගේම ඔහු අසරණ වෙන ආකාරي බුදුරජාණන් වහන්සේ මේ ඉන සූත්‍රය පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය වගේම තමයි කියනවා යම් කිසි කෙනෙක් ඉන්නවා ඔහුට සද්ධාව නැහැ. සද්ධාවත් ධනයක්. සද්ධාව නැතිකම බුද්ධ ශාසනයේ දිලිඳුකමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් සමාජය තුළ මිනිස්සු සමහර වෙලාවට හිතන්නේ මේ කාමභෝගී ජීවිත ගත කරන මිනිස්සු කෙනෙකුගේ යාන වාහන තුලින් ඉඩ කඩන් තුලින් දේපල තුලින් ගෙවල් තුලින් එක්ක දාගෙන ඉන්න චේන් එක දිහා බලලා මේවා දිහා බලලා මෙයා බොහොම හොඳ සල්ලිකාරයෙක් මෙයා ධනවතෙක් කියලා හිතනවා. හැබැයි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධනය පෙන්වුවේ සද්ධා ධන තුනුරුවන් ගැන කෙනෙක් තුල තියෙන සද්ධාවමයි ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වන මහණෙනි කෙනෙක් ඉන්නවා සද්ධාාවක් නැහැ. කුසල කර්මයන් දියුණු කර ගැනීම පිණිස ඔහුට සද්ධාාවක් නැත්නම් ඊළඟට කුසල් වැඩීම පිණිස ඔහුට වීරියක් නැහැ. ඒ විතරක් නෙවෙයි පවට ලැජ්ජාව නැහැ. ඒක තමයි හිරි ඔත්තප්ප කියන්නේ පවට ලැජ්ජාව බය. මෙන්න මේවා ලෝක පාලක ධර්ම හැටියට ධර්මයේ පෙන්නනවා. ලැජ්ජාවක් නැති කෙනාට පව් කරන්න ඕන පවක් කරන්න පුළුවන්කම තියෙනවා. පව් කරන්න බයක් නැති කෙනා විපාකෙට බය නැහැ. අපාය ගියත් කමක් නැහැ කියන මිනිස්සු ඉන්නවා. ඕනම අපරාධයක් කරන්න පෙළඹෙනවා. තමන්ට පවට ලැජ්ජාව බය නැති කෙනා තමයි ඒ සියලු පාපි අකුසල් වලට පෙළඹෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනය තුල ඔහු දිලින්දේ. පවට ලැජ්ජාවක් නැත්නම් පවට බයක් නැත්නම් සද්ධාවක් නැත්නම් ඔහු බුද්ධ ශාසනයේ දිලින්දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කුසල ධර්ම වැඩීම පිණිස කෙනෙකුට වීරිය නැහැ. කුසල් වඩන්න වීරිය තියෙන්න ඕනේ. ඒකට ධර්මය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්නවා. එවැනි කුසල් දියුණු කරලා අකුසල් යටපත් කරන්න වීරිය නැත්නම් ඔහු බුද්ධ ශාසනයේ දිලින්දෙක් කියනවා. ඊළඟට ප්‍රඥාවක් නැහැ. ධර්මාවබෝධයට යොමු කරපු නුවණක් නැති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඔය ගුණ ධර්ම නැත්නම් සද්ධාාවක් නැහැ, පවට ලැජ්ජාවක් නැහැ, පවට බයක් නැහැ, ඊළඟට ධර්මාවබෝධයට වීරියක් නැති ප්‍රඥාවක් නැති කෙනා ආර්ය ශාසනය තුල ආර්ය විනය තුල එයා දිලින්දෙක් කියන. අන්න කෙනෙක්ගේ දිලිඳුකම බුදුරජාණන් වහන්සේ මැන්නේ ওই ආකාරයට. හැබැයි දැන් මේ ආර්ය ශාසනය තුල ආර්ය විනය තුල සද්ධාව නැති, පවට ලැජ්ජා බය නැති, ඊළඟට වීරියක් නැති, ප්‍රඥාවක් නැති කෙනා කයින් දුසිරිතේ දෙනවා. කය මුල් කරගෙන පව් කරනවා. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා. ඊළඟට වචනෙන් අකුසල් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන, හිස් වචන කියනවා. මනසින් දුසිරිතේ දෙනවා. අනුන්ගේ දේවල් වලට ආසා කරනවා, ලෝභ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ද්වේෂ කරනවා, අනුන් නැසේවා කියලා හිතනවා, මිත්‍යා දෘෂ්ටික අදහස් තුල එල්බගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් පවට ලැජ්ජා බය නැති, සද්ධාව නැති, වීරිය නැති, නුවණ නැති කෙනෙක් කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේ යෙදෙනවා කියන්නේ ඔහු හරියට අර දිලිඳුකම නිසා ණයගත්ත හා සමානයි කියන. අන්න බුද්ධ ශාසනයේ ණයවීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒක. එතකොට බුද්ධ ශාසනය තුල කෙනෙක්ගේ ආර්ය විනය තුල දිලිඳුකම තමයි කිව්වා සද්ධාව නැතිකම, පවට ලැජ්ජා බය නැතිකම, ඊළඟට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය නැතිකම, නුවණ නැතිකම ආර්ය විනය තුල දිලින්දේ. එතකොට මේ වගේ සද්ධා, හිරියොත්ප්ප, වීරිය, ප්‍රඥා නැති කෙනෙක් කය මුල් කරගෙන අකුසල් කරනවා නම්, වචනෙන් අකුසල් කරනවා නම්, මනසෙන් අකුසල් කරනවා නම් ඒක හරියට ආර්ය ශාසනය තුල දිලිඳුකම නිසාම ණයගත්ත හා සමානයි කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ණයගත්ත කෙනාට මොකද වෙන්නේ? ණය ගත්තට පස්සේ ණය පොලිය එකතු වෙනවනේ.
ඒ වගේ තමයි කියනවා දැන් අර කයෙන් වචනයෙන් මනසෙන් පව් කරපු කෙනාට මෙවැනි සිතුවිලි හැම වෙලේම ඇති වෙනවා. මගේ හොරකන්නම් කෙනෙකුට ආරංචි නොවේවා. අන්න දැන් හිතනවා. මං කරපු ප්‍රාණඝාතාදී අකුසල් ගැන නම් මිනිස්සුන්ට ආරංචි නොවේවා. මගේ වැරදි අඩුපාඩු ඒවා මිනිස්සු ආරංචි නොවේවා. ඒවා කොහොම හරි හංග ගන්න ඕන කියලා දැන් ඕවා හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට අර ණයට පොලි එකතු වෙනවා වගේ වැඩක් කියන. ඊළඟට හැම වෙලේම මනසෙන් හිතනවා බොරුවක් කියලා හිතනවා මේ බොරුව අහුවෙන්නේ නැත්නම් කොච්චර හොඳද මේක අහුවෙන්න නම් එපා. කේලමක් කියලා දැන් වැඩේ කේලමක් කියලා ඒ තුල ප්‍රශ්න ගැටලු ඇති වෙලා දැන් මිනිස්සු සමහරට රණ්ඩු වෙනවා පවුල් අතර අරබුද ඇති වෙනවා. මේ ප්‍රශ්න ඇති වෙගෙන එනකොට මම කිව්වා කියලා නම් අහු නොවේවා කියලා දැන් හිතෙන් හිතනවා. ඒ වගේ මිනිස්සු කයින් දුසිරිතේදිලා වචනෙන් දුසිරිතේදිලා හිතෙනුත් අනුන්ට ඊරිසියා වෛර ද්වේෂ කරලා පාපී අකුසල් වල යෙදිලා මගේ වැරදි නම් අහුවෙන්න එපා කියලා කොහොම හරි ඒ ගැන හිතෙන් ඒ ආරංචි නොවී ඉන්න උපක්‍රම කල්පනා කර ඉන්න. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පොලිය එකතු වෙනවා වගේ වැඩක් කියන. අර ණය ගත්තට පස්සේ ණයකාරයා පොලිය එකතු වෙන ඊට පස්සේ පොලියත් එක්කම දෙන්න වෙනවා. අන්න ඒ වගේ මනසෙන් විඳවනවා ඊට පස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් පොලිය එකතු වුණාට පස්සේ ණයත් ගෙවන්න බැයි නම් පොලියත් එකතු වෙනකොට ණයකාරයෝ පස්සෙන් එනවා. ඇවිල්ලා චෝදනා කරනවා. ඒ වගේ දුසිරිතේ දෙන කෙනාට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියන්නේ තමන් එකට ගුණධර්ම පුරන තමන්ගේ බොහොම අර කල්යාණ මිත්‍රයෝ කියලා පිළිගත්ත පිරිසගේ ගැරහීමට ලක් වෙනවා. ඒ අය ගරහා කරනවා මේ විදිහට පව් කරා නේද? ඇයි මේ වගේ පව්කම් කරන්නේ? නුඹ ඇසුරු කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මේ වගේ පව්කාරයෙක් නේද? මේ වගේ ප්‍රාණඝාතාදී අකුසල් කරලා තියෙනවා. ඇයි මේ වගේ හොර වැඩ කරේ? ඇයි මේ වගේ වංචනික වැඩ කරේ? ඇයි මේ වගේ සල්ලාලකම් කරේ? අන්න අසවල් තැන බොරුවක් කියලා නේද? අර ප්‍රශ්න ඇති කරා නේද කියලා. මේ විදිහට අර තමන්ගේ හිතයිසීන් යාළුවෝ කල්යාණ මිත්‍රයෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලා තමන් කරපු වැරදි අහුණාට පස්සේ චෝදනා මුකෙන් තමන්ට චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට අර ණය අරගෙන පොලියත් එකතු වෙලා ගෙවා ගන්න බැරි වෙනකොට ණයකාරයෝ හැම තැනම බැනුම් අහන්න සිද්ධ වෙනවා වගේ වැඩක් කියන. දැන් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ බොහොම ගුණයහපත් මිනිස්සු අතර චෝදනාවට ලක් වෙනවා. ඊළඟට චෝදනාව විඳිනවා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයා පිරිසෙන් වෙන් වෙලා භික්ෂුවක් නම් ආරණ්‍යයකට ගියත් ගහක් මුලකට ගිහිල්ලා වාඩි වුණත් උක්ෂ මූලගත වුණත් එක්ක ශුන්‍යාගාරයකට හිස් තැනකට යනවා. මේ කොහේ ගියත් තමන් කරපු අකුසල් ගැන ලාමක විතරක අකුසල විතරක හිතට ගලාගෙන එනවා කියන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ තමන් ගැන සියල්ල දන්නේ තමන්. තමන් ගැන තමන් යමක් දන්නවද? තමන් කරන හොඳ නරක කරන පව්කම් දැන් සමහරු ලෝකෙට මේ සියල්ල වහගෙන මං කරන පව්කම් නම් දැනගන්නේ නැහැ කියලා හිතාගෙන පව්කම් කරත් මිනිස්සු ඒ සියල්ල දෙවියනුත් ඒ විදිහටම දකින්නවා කියන. ඒ නිසා තමන් ගැන දන්නේ යම්සේද තමන්ගේ ස්වභාවය තමන් කරන අකුසල් මේ සියල්ල දෙවියනුත් ඒ ආකාරයටම දකින්නවා කියන. ඒ නිසා ඔබ හැම වෙලාවෙම යම් පවක් අකුසලයක් කරන්න හිතනකොට යලි හිතන්න මං කරන දේ කවුරු නොදැක්කත් දෙවියන් බලාගෙන ඇති. ඒ නිසාවත් මං කරන්න හොඳ නෑ කියලා නිතර හිතන්න. ඊළඟට ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් පලා යන්න පුළුවන්කමක් නෑ. ඔබ කරන සියල්ල ඔබට වද දෙනවා මනසට. ඔබ ආරණ්‍යයකට ගියත් මතක් වෙනවා මම මේ වගේ වැරදි වැඩ කරා නේද? මම මේ වගේ පව්කම් කරා නේද? අයියෝ මම මේ වගේ අපරාධ කරා නේද? මම මේ වගේ හොර වැඩ කරා නේද? මේ වගේ වංචනික වැඩ කරා නේද? මම මේ වගේ කපටි වැඩ කරා නේද? මම මේ විදියට බොරු කිව්වා නේද? මේ විදියට අනුන් මුලා කරා නේද? මේ වගේ පෞල් ප්‍රශ්න ඇති කෙරුවා නේද? මේ වගේ අනුන්ට මං ද්වේෂ කරා නේද කියලා තමන් රැස් කරපු අර කරපු කර්මයන් තමන්ටම මනසට වද දෙදී මතුවෙනවා. කොහේ ගියත් නිදාගන්න ගියත් මතක් වෙනවා. සැප නින්දක් නෑ. පුටුවක වාඩි වුණත් මතක් වෙන්නේ ඒක.
ආරණ්‍යයකට ගියත් ගහක් යට හිටියත් ශුන්‍යාගාරයක හිටියත් තමන් කරපු අකුසල් තමන්ගේ මනසට විතරක හැටියට වද දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට අර ණයකාරයෝ තමන් පසුපස ලුහු බඳිනවා වගේ වැඩක් කියන. දැන් ණයට ගත්තට පස්සේ බැනලා නිකන් ඉන්න ණයකාරයෝ පස්සෙන් එනවා ණය ඉල්ලගෙන. යන තැන පස්සෙන් එනවා කොයිද කියලා හොයා ඉන්නවා. සමහරු කියනවා නෑ කියන්න කියලා හැංගෙනවා. සමහරලාවට ආයි පාරට වෙලා බලාගෙන ඉන්නවා. හරි පාරට හරි ආපු දෙන්කෝ කියලා අල්ලගන්න ඉන්නවා ණය ඉල්ලගන්න. ඒ වගේ යන තැන සමහර වෙලාවට මුණ ගැහෙනවා. පස්සෙන් එනවා. ඒ වගේ තමයි කියනවා ගහක් මුලට ගිහිල්ලා වාඩි වුණත් අර විතර්ක හිතට මතුවෙනවා. අප්පෝ මම මේ වගේ පව්කම් කරා නේද? නිදාගන්න ගියත් ඒවා සිහි වෙනවා මම මේ වගේ වැරදි වැඩ කරගත්තා නේද? ආරණ්‍යයකට ගියත් තමන් කරපු අකුසල් සිහි වෙනවා. ඒක හරියට මනසින් කරපු අකුසල් සිහි කර කර වද විදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක හරියට ණයකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා වගේ වැඩක් කියන. ඊළඟට ණයකාරයෝ පස්සෙන් ලුහු බැඳලා නිකන් ඉන්නේ නැහනේ. අවසානයේ ඔවුන් නීති මගින් රජ්ජුරුවන්ට පැමිණිලි කරනවා. අද නම් සාමාන්‍යක පොලිසිය යනවා උසාවිය යනවා. අවසානයේ තමන් ණය ගෙවා ගන්න බැරි වෙනකොට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදා සමහරලාවට ණය ගෙවන්න බැරුව හිරේ වැටුණා වගේ කයෙන් දුසිරිත් කරලා වචනයෙන් දුසිරිත් කරලා මනසින් දුසිරිත් කරලා තමන් මෙලවත් ඒක විඳවල මරණින් මත්තේ අපායට වැටෙනවා. මේ කාරියට හිරේ ගියා වගේ වැඩක් වෙනවා. ණය ගෙවා ගන්න බැරුව හිරේ වැටුණා වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මේකට කියන්නේ ඉන සූත්‍රය. ණය ගැනීම ගැන දේශනා කරපු දේශනාව. එතකොට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි කාමභෝගී කෙනාට මේ පංච කාමයන් තුලම ජීවත් වෙන්න ආසා කෙනාට දිලිඳු බව දුකක්. එතකොට ඒ කාමභෝගී කෙනාට තමයි ඒක දුකක් වෙන්නේ. හැම වෙලේම හිතන්නේ මට මීට වැඩිය ලොකු දෙයක් තියෙනවනේ, ලොකු ගයක් තියෙනවනේ. ඒගේ හදාගත්තට පස්සේ නෑ මට මීට වඩා තවත් ලොකු ගයක් තියෙනවනේ. කොහොම හරි ඔන්න වාහනයක් ගන්නවා. හිතන මට මීට වඩා තව ලොකු වාහනයක් තියෙනවනේ. තව එකක් තියෙනවනේ. අවසානයේ මේ වගේ අර පංචකාමයන් තුල බොහෝම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරමින් ඇස පිනවන්න කැමති, කන පිනවන්න, නාසය, දිව, ශරීරය පිනවන්න කැමති පංචකාමයන් වලට ලොල් වෙච්ච කෙනෙකුට දිලිඳු බව කියන්නේ යාට දුකක්. එයා දිලිඳුකම නිසාම පංචකාමයන් නිසා ණය ගන්නවා. තමන්ට දියුණු වෙන්න ව්‍යාපාරවලට ණය ගන්නව නෙමෙයි, කන්න බොන්න ණය ගන්න. මේක රටක් වුණත් එහෙමයි. කන්න ණය ගත්තොත් රටේ දියුණුවට නැතුව රටම අමාරුයි වැටෙනවා. අන්නේ වගේ මිනිස්සු තමන්ගේ පංචකාමයන් තුල කන්න බොන්න ණය ගන්න. ණයට අරගෙන සමහරලාවට අනුන්ගෙන් ණයට අරගෙන ඉතින් කාලා බීලා බොහොම විනෝදයෙන් සතුටින් ටික කාලයක් ඉන්නවා. හැබැයි දැන් මෙහෙම ඉන්නකොට ඊළඟට පොලිය එකතු වෙනවා. දැන් ණය ගෙවා ගන්නත් බෑ, පොලිය ගෙවා ගන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි ණයකාරයෝ නිඳා කර කර සමහර වෙලාවට පස්සෙන් එනවා. ලුහු බඳිනවා. එතකොට හැංගෙන්න තැන් මදි සමහරුන්ට. හැංගෙනව නෑ කියන්න කියනවා. එතකොට මේ වගේ ණයකාරයන්ගෙන් හැංගිලා බේරෙන්න බැරි වෙනකොට අවසානයේ Tamanට ණය ගෙවා ගන්න බැරුව හිරේ වැටෙන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. Tamanට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ කාමයන් තුල ජීවත් වෙන කෙනෙක් ණය අරගෙන සාමාන්‍ය ලෝකේ කෙනෙක් අමාරුයි වැටෙන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ පෙන්වා ආර්ය විනය තුල මේ බුද්ධ ශාසනය තුල සද්ධා ධනෙ නැත්නම්, පවට ලැජ්ජාවක් නැත්නම්, පව් කරන්න බයක් නැත්නම්, අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න වීරියක් නැත්නම්, කෙනෙකුට ධර්මාවබෝධයට ප්‍රඥාවක් නැත්නම් එයා බුද්ධ ශාසනේ දිලින්දෙක් කියව. ඒක යාගේ දිලිඳුකම. එයා තමයි ශාසනිකව දිලින්දා. සද්ධාව නැති කෙනා, පවට ලැජ්ජා බය නැති කෙනා, අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න වීරිය නැත්නම් බුද්ධ ශාසනය තුල දිලින්දෙක්. ප්‍රඥාව නැති කෙනා බුද්ධ ශාසනයේ දිලින්දෙක්. එයා ඒ සද්ධාව නැති, හිරියොත්ප්ප, වීරිය, ප්‍රඥාව නැති නිසාම සිතෙන්, කයෙන්, වචනයෙන් පුළුවන් තරම් පව් කරනවා, අකුසල් කරනවා. ඒ පවට ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. ඒක හරියට දිලිඳුකම නිසාම ණය ගත්තා වගේ කියන. ඊළඟට ඒ ණය ගත්තට පස්සේ පොලිය එකතු වෙනවා වගේ අර කරපු පව්කම් ගැන හැම වෙලෙම හිතනවා මගේ පව්කම් නම් කාටවත් ආරංචි නොවේවා. මං කරපු වැරදි වැඩ ගැන නම් මිනිස්සු අතරට ආරංචියක්වත් යන්න එපා. මගේ වැරදි නම් කවුරුත් දැනගන්න එපා කියලා කැමතිනවා. ඒක හරියට ණය ගත්ත මිනිහෙකුට පොලිය එකතු වෙනවා වගේ වැඩක් කියන.
ඊළඟට තමන්ගේ ප්‍රියයන්ගෙන් අර සබ්‍රහ්මචාරීන් වහන්සේලා බොහොම ගුණ යහපත් යාළු මිත්‍රයෝ හිතයිශීන්ගෙන් නින්දා පහස විඳින්න සිද්ධ වෙන. ඒ අය කියන අසවලා මහ පෞකාරයෙක් මේ වගේ වැරදි වැඩ කරන මනුස්සේ හැමවෙලේම දුසිරිතේ දෙන කෙනෙක්. සමහරුගෙන ඔය කෙනා අසුරු කරන්න එපා, ඔය හොරෙක්, ඔය වංචනිකයෙක්, ඔය පෞකාරයෙක් කියනවා මිනිස්සු. එතකොට ඒ තුල අර තමන්ගේ කල්යාණ මිත්‍රයෝ තමන්ට අහිමි වෙලා යනවා. ඒ අයගෙන් නින්දා පහස විඳින්න සිද්ධ වෙනවා. ඒක හරියට අර ණයකාරයෝ ණය ඉල්ල බැන බැනා පස්සෙන් එනවා වගේ වැඩක් කියන. ඊළඟට ඒ විතරක් නෙමෙයි, තමන්ටත් මනසෙන් කොහේ ගියත් හරියට අර ණයකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා වගේ ගහක් මුලට ගියත් කරපු පව්කම් ටික මතක් වෙනවා. ශුන්‍යාගාරයකට ගියත් මතක් වෙනවා. නිදාගන්න ගියත් මතක් වෙනවා. තමන් කරපු පව්කම් අවසානයේ අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ අපායකට වැටෙනවා. හරියට ණය ගෙවා ගන්න බැරුව හිරේ යනවා වගේ වැඩක් කියන. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතය තුළ බුද්ධ ශාසනය තුළ සද්ධාව නැතිවීම, පවට ලැජ්ජාවක් නැතිවීම, පවට බයක් නැතිවීම, ඊළඟට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරියක් නැතිකම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දිලිදුකම. අන්නේ නිසා පින්වතුනි, සද්ධාවෙන් ඔබ ධනවතෙක් වෙන්න. සද්ධා ධන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පවට ලැජ්ජාව බය ඇති කරගන්න. ඔබ හැම වෙලාවෙම ඔබ කරන කර්මයන්ගේ විපාක තමන් කරා එනවා කියන නුවණ හැම වෙලේම තමන් තුළ ඇති කර. ඒක නිතර සිහි කරන්න කියන. යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යම් අකුසලයක් කරොත් ඒකේ අකුසල විපාක මා කරා එනවා කියලා නිතර හිතන්න කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුළ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය, අපි ඒකට කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. බුද්ධ ශාසනය තුළ ධනයක්, සත්තාර්ය ධනය අතර වීරිය කියන්නේ ධනවත්කම. ඊළඟට ප්‍රඥාව, බුද්ධ ශාසනය තුළ ධනවත්කම. අන්නේ ධනවත්කම සමාජය තුළ ඇති කරගෙන බුද්ධිමත් ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්න. ඊළඟට පින්වතුනි, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට බොහොම ලස්සන උපදේශ මාලාවක් ධර්මයේ සඳහන් වෙනවා. මේ කාරණා ටික තියෙන්නේ මේ විසාකාව. විසාකා මහෝපාසිකාව පූර්ණ වර්ධන කියන මේ ගෘහපතිය එක්ක, මිගාර සිටු පවුලේ පූර්ණ වර්ධන කියන ගෘහපතිය එක්ක තමයි විසාකාව විවාහගේ විසගත්තේ. මේ විසාකාව විවාහ වෙන දවසේ විසාකාවගේ පියතුමා විසාකාවට දීපු අවවාද 10ක් ගැන දේශනාවල තියෙනවා. ඒක අදටත් වර්තමානයටත් මේ සමාජයටත් හැමෝටම පොදු වෙච්ච ඔබ ඔබේ ජීවිතවලට මේ අවවාද ඇතුල් කරගන්න. බොහෝ වෙලාවට ගත්තාම මේ සමාජයේ තුල ප්‍රශ්න, ගැටලු, පීඩා, ගෙවල් වල කරදර, පවුල් ප්‍රශ්න, සමාජයේ අර්බුද මේ සියල්ලට හේතුව මෙන්න මේ අවවාද තුලින් ඔබට තේරෙයි ඇත්තටම මේවා ජීවිතයට අපි ඇතුල් කරගත්තොත් පවුලක් තුල ඇති වෙන්න තියෙන ප්‍රශ්න කොච්චර අපිට යටපත් කරගෙන ඒවා දුරු කරගන්න පුළුවන්ද කියලා. විසාකාව විවාහ වෙන දවසේ විසාකාවගේ පියතුමා විසාකාවට දීපු අවවාද අතර තියෙනවා පළවෙනිම එක තමයි තමන්ගේ දුව විවාහ ජීවිතයකට පත් වෙන දවසේ පියතුමා බොහොම ආදරෙන් දුවට කියනවා, දුවේ ඇතුළත ගිනි පිට දෙන්න එපා කියනවා. ඒ කියන්නේ ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කියනවා. ඊළඟ අවවාදී තමයි පිට තියෙන ගිනි ඇතුළට ගන්නත් එපා කියනවා. එතකොට මේ අතර සඳහන් වෙන්නේ ඇතුළත ගිනි පිට දෙන්න එපා කියන්නේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ගේ. සමහරලාට ස්වාමියාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ගේ ඇතුලේ ඇති වෙන ප්‍රශ්න රට වටේ, ගම වටේ, යාළුවන්ට, නෑදෑයන්ට මේවා හතර වටේ පිටතට ගින්න දෙන්න එපා කියන්නේ. ගේ ඇතුලේ ප්‍රශ්නේ ගේ ඇතුලේ කතා කරලා විසඳ ගන්න. ඒ නිසා කවදාවත් ගෙවල් වල තියෙන ප්‍රශ්න, තමන්ගේ ස්වාමියාගේ අඩුපාඩු, තමන්ගේ බිරිඳගේ අඩුපාඩු, තමන්ගේ දෙමව්පියන්ගේ අඩුපාඩු, මේ ප්‍රශ්න ගැටලු ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කියන. අන්න ප්‍රශ්න ඇති නොවෙන්න නම්, බොහෝ සැනසෙල්ලේ ජීවත් වෙන්න නම් විවාහ ජීවිතයක් තුළ, පෞල් ජීවිතයක් තුළ කෙනෙකුට ඊටාම වැදගත් අවවාදයක් තමයි ගෙදර තියෙන ප්‍රශ්න රට වටේ, ගම වටේ කියා යන්න එපා. ඒවා ගේ ඇතුළෙම විසඳ ගන්න. ඊළඟට විසාකාවගේ පියතුමා විසාකාව විවාහ වෙන දවසේ කියනවා, දුවේ පිට තියෙන ගිනි ගෙට ගේන්නත් එපා කියනවා. දැන් බලන්න, සමහරු තමන්ගේ ස්වාමියා වැඩ ඇරිලා එන්නකම් බලාගෙන ඉන්නේ ගමේම කුණු ගොඩවල් ටික දිගාරින්.
ඒ දන්නවද ඔය යන්න එහා ගෙදර මෙහෙමයි කියලා. එන්නකොට මේ Tamanට වැදකුත් නෑ, අනුන්ගේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, කුණු ගොඩවල්, අහල පහල රණ්ඩු වෙච්ච ඒවා. එතකොට මේ අහල පහල ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, කුණු ගොඩවල්, රස්සාව කරන තැන ප්‍රශ්න, මේවා තමයි ගෙවල් වල ලොකු ප්‍රශ්න බවට පත් වෙන්නේ. තමන්ගේ හිතේ තකුසල් පිරෙනවා, නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා කවදාවත් පිටත ප්‍රශ්න තමන්ගේ ගේ ඇතුළට ගන්න එපා කිය. අන්න ප්‍රශ්න ඇති නොවෙන්න නම් වැදගත්ම දෙයක් තමයි ගෙවල් වල ප්‍රශ්න එළියට දෙන්නත් එපා. වටපිටාවේ අනුන්ගේ ප්‍රශ්න ඔබේ ගෙවල් ඇතුලේ ප්‍රශ්න කරගන්නත් එපා. ඊළඟට විසාකාවගේ පියා විසාකාවට කියනවා දුවේ දදත්තස්සේව දාතබ්බං කියන. ඒකේ තේරුම තමයි දෙන කෙනාට දෙන්න කියනවා. ඒ කියන්නේ සමහර වෙනවා යමක් ඉල්ලගෙන එනවා. එක්ක සමහරවට බඩුවක් මුට්ටුවක් වෙන්න පුළුවන්. අපිට අනේ අසවල් දෙය දෙන්න මං ගෙනත් දෙන්නම් කියලා ඉල්ලනවා. ණය ඉල්ලගෙන එන ණයකාරයෝ ඉන්න. සමහර ලාවට මට කීයක් හරි දෙන්න මං දෙන්නම් ඔයාට කියලා ණය ඉල්ලනවා. එතකොට සමහරු ණය ඉල්ලගෙන එනවා. එහෙම ඉල්ලන් ගිහිල්ලා කියපු විදිහටම નિયમિત දවසේම Tamanට ගෙනත් දෙන අය ඉන්නවා. ඒ තමයි දෙන කෙනා. ඉල්ලගෙන යනවා, තමන්ගේ ඕමනාවට අරගෙන යනවා, ඒ වගේම ආපහු ගෙනල්ලා දෙනවා. ඊළඟට යම් බඩුවක් මුට්ටුවක් ගෙනිච්ච සමහරු ඉන්නවා උදැල්ල ඉල්ලගෙන යන්නේ, පිහිය ඉල්ලගෙන යන්නේ, ගෙදර තියෙන බඩුවක් ඉල්ලගෙන යන්නේ, ඇඳුමක් ඉල්ලන්නේ. එතකොට මේ වගේ සමහරලාට හිතවත්කමට යම් ගෙවල් දොරවල් වල තියෙන බඩු මුට්ටු වේවා, සල්ලි වේවා, යම් කිසි දේවල් ඉල්ලන අය ඉන්නවා. ජීවිතේ පවුල් වල, ගෙවල් වල නෑදෑයෝ අතර මුණ ගැහෙනවා. එහෙම ඉල්ලගෙන ගිය කෙනෙක් ඒවා නිසි විදිහට පොරොන්දු වෙච්ච විදිහටම Tamanට ගෙනල්ලා දෙනවනම් එයාට ආයෙමත් ඉල්ලුවොත් යමක් දෙන්න කියනවා. අන්න දැන් මේ කියන්නේ විසාකාව කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනෙක් හැටියටයි විසාකාව ගැන සඳහන් වෙන්නේ. එතකොට විසාකාවට Tamanගේ පියා දෙන අවවාදේ තමයි දුවේ යම් කිසි කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලගෙන යනවනම් ඒක ඒ විදිහටම ඔබට වංචාවක් කරන්නේ නැතුව ඒ පොරොන්දු වෙච්ච විදිහටම ගෙනත් දෙනවා නම් ඒකේන ආයි යමක් ඉල්ලගෙන ආවොත් ඔහුට ඒ දේ දෙන්න කියනවා. ඊළඟට විසාකාවට 4 වෙනි අවවාදේ තමයි අදතම් තස්ස නදාතබ්බං. ඒ කියන්නේ සමහරු වෙනවා නොදෙන කෙනෙක්. දෙන්නේ නෑ ආයි. ඉල්ලගෙන ගියාට ආයි දෙන්නේ නෑ මග අරිනවා. එහෙම අයට දෙන්න මේපා කියනවා. දැන් බලන්න විසාකාවට දෙන අවවාදේ නොදෙන කෙනාට දෙන්න එපා කියනවා. සමහරු ඉන්නවා හොරු වංචනිකයෝ. බොහොම හිතවත්කමින් යාළු මිත්‍රකමින් එන්නේ. පණ දෙන්න වගේ ඇවිල්ලා සමහරලාවට තමන්ගේ දේවල් ඉල්ලගෙන යනවා. එක්ක ණයට ඉල්ල ගන්නවා. එක්ක බඩු මුට්ටු අරගෙන යනවා. මං ඔයාට දෙන්නම් මෙහෙමයි, මං අසවල් දවසේ දෙන්නම් මේක ගෙනත් දෙනවා. ඉතින් ඔයාට මාව විශ්වාස නැද්ද? එහෙම කියාගෙන තමන්ගේ දේවල් අරගෙන යනවා. එහෙම අරගෙන ගිහිල්ලා ඊට පස්සේ දන්නේ නෑ වගේ, මොකුත් නොවුනා වගේ, තමන්ට එහෙම දෙයක් දන්නෙත් නෑ වගේ ජීවත් වෙනවා. එතකොට ඒ කපටි වංචනික නොදෙන පුද්ගලයන්ට ආයිල්ලුවට දෙන්නත් එපා කියනවා. එතකොට බලන්න මේ විසාකාවට පියා දෙන අවවාදේ. ඒ වගේ නොදෙන වංචනික පුද්ගලයන් ආයි ඉල්ලගෙන ආවට කවදාවත් යමක් දෙන්න එපා කියනවා ජීවිතේ. හැබැයි ඊළඟට විසාකාවට ඒ පියා කියනවා දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න කියනවා. ඒකේ තේරුම තමයි ඒ 5 වෙනි එක. සමහර අය ඉන්නවා ඇත්තටම අසරණයි. නෑදෑයෝ අතර වෙන්න පුළුවන්, අහල පහල අය අතර වෙන්න පුළුවන්. ඇත්තටම අසරණ අය. ඔවුන් යමක් ඉල්ලන්න එන්නෙම අසරණකම නිසාමයි. අනේ මං ගෙනත් දෙන්නම් කියලා යමක් ගෙදරින් හරි බඩුවක් මුට්ටුවක් හරි කීයක් හරි ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලන්නේ හොරකමකට, වංචනිකකමකට, කපටිකමකට නෙමෙයි, ඇත්තටම අසරණකම නිසාමයි. එහෙම කෙනෙක් නම් නොදුන්නත් දෙන්න කියනවා. දුන්නත් එයාට දෙන්න, ආපහු ගෙනත් දුන්නත් නොදුන්නත් එහෙම කෙනෙකුට අනුකම්පාවෙන් හිතලා යමක් දෙන්න කියනවා. එතකොට බලන්න ජීවිතේ මේවා ඔබ ජීවත් වෙනකොට, ඔබ සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට මේවා හොඳට තේරුම් අරගෙන ඔබ ජීවත් වුණොත් වංචනිකයන්ට, කපටින්ට අහු නොවි ඔබට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට විසාකාවගේ පියා විසාකාවට කියනවා සුඛං නිසීදි තබ්බං. ඔබ නිවසේ ජීවත් වෙනකොට ඔබේ ස්වාමියා ඉදිරියේ, සමහරලාවට ස්වාමියාගේ අම්මා තාත්තා ඉදිරියේ, ස්වාමියා ඉදිරියේ ඔබ ඉඳ ගන්න වෙලාවේ පවා හිතන්න සමහරලාවට ස්වාමියා ඉස්සරහා එකපාරට ගිහිලා කකුලක් පිට කකුලක් දාලා බොහොම උජාරුවෙන් එහෙම වාඩි වෙන්න එපා කියන. ස්වාමියාගේ දෙමව්පියන් ඉදිරියේ එහෙම වාඩි වෙන්න එපා කියන.
ඒ වැඩිහිටි නෑදෑයන් ඉදිරි එහෙම ජීවත් වෙන්න වාඩි වෙන්න යන්න එපා. ඒවැම් ප්‍රශ්න ඇති වෙනවා ගෙවල් වල. ඒ අයට නිසි ගරු සත්කාර කරලා ඔබ වාඩි වෙනකොට වාඩි වෙන්න කියන්න. අන්න ජීවිතේ ප්‍රශ්න ඇති නොවෙන්න හේතු වෙන කාරණය. ඊළඟට විසාකා විවාහ වෙන දවසේ පියා දෙන ඊළඟ අවවාදී තමයි සුකම් බුංචිතබ්බං. ඒ තමයි ඔබ සැපසේ ආහාර ගන්න. ඒක තේරුම තමයි තමන්ගේ ස්වාමියා කාලා දෙන්නේ. එක්ක අම්මා තාත්තා කෑවද, නැන්දම්ම මාමල ආහාර ගත්තද, ගෙදර දරුවෝ කෑවද, මේ හැමදේම බලලා ඉවර වෙලා තමන් ආහාර ගන්න කියනවා. කමහල්ලාවට ඔක්කොම අනිත් අය කෑවත් එකයි නැතත් එකයි මට කියලා තමන් කාලා නිදා ගන්න නැතුව අන්න ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන හේතු. ඒ නිසා ඒ සියලු දෙනාට අනිත් අයට ආහාර ටික බෙදලා දීලා ඒ අයට කන්න බොන්න දීලා ආහාර ගන්න කියන. අන්න කවදාවත් ගෙවල් වල ප්‍රශ්නයක් ඇති නොවෙන්න නම් බිරිඳක් හැටියට විසාකාවට පියා දෙන අවවාද. ඊළඟට කියනවා සුකන් නිපච්චිතබ්බං. සුවසේ නිදාගන්න නම් ඔබ ගෙදර අනිත් අය නිදාගත්තත් ඔබ ගිහින් බලන්න කියනවා දොර වහලද, අගුල දාලද, ජනෙල් ටික වහලද, පහන් නිවලද, අපි අද ලයිට් නිවලද කියලා බලන. සමහරලාවට ඒ වගේ දොරවල් වහලද, ජනෙල් වහලද, ඉබ්බ දැම්මද, යතුර දැම්මද, ඔය වගේ ඒ ගෙයි තියෙන දේවල් ගැන තමන් හොඳට විමසිලිමත් වෙලා සියලු දෙනා නිදාගත්තත් ඒ ගැන හොඳ අවධානයෙන් හොයලා බලලා නින්දට යන්න කියලා. අන්න ජීවිතේ සැපසේ නිදාගන්න නම් විවාහ ජීවිතයක් තුළ වේවා බිරිඳකගේ යුතුයකම් හැටියට එදා සමාජේ පුරාණේ මේවා අවවාද හැටියට බුදුරජාණන් වහන්සේගේ කාලේ පිළිපැදපු දේවල්. ඊළඟට 10 වෙනි කාරණේ තමයි විසාකාවගේ පියා කියනවා ඔබ ගින්දරක් ඇසුරු කරනවා වගේ ඔබේ ස්වාමියාවයි ස්වාමියාගේ දෙමව්පියන්වයි ඇසුරු කරන්න කියනවා. ගින්දරක් වගේ පොඩ්ඩ ඇත්නම් ඉවරයි. ඒ නිසා එතන ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට තමන් උසුළු විසුළු කරන්න ගිහිල්ලා එක ප්‍රශ්නයක්, එක සමහරලාට පුංචි දෙයක් ඇති මුළු ජීවිත කාලෙම ප්‍රශ්න අඩදබර පවුල් ප්‍රශ්න මුළු පවුල් පිටින් විනාශ වෙලා තමන්ගේ පවුල් ජීවිතත් නැතිවෙන්න හේතු වෙන කාරණා තමයි තමන් හරියට සමහරට කතා කරන වචනය තුල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ස්වාමියා එක්ක කනුදෙනු කරනකොට, කටයුතු කරනකොට, කතාබස් කරනකොට ස්වාමියාගේ විශේෂයෙන් දෙමව්පියෝ එක්ක, නෑදෑයෝ එක්ක ගින්දරක් එක්ක ඇසුරු කරනවා වගේ හොඳ පරිස්සමෙන්, හොඳ සිහියෙන් ඒ අය ඇසුරු කරන්න කියන. ඊළඟ එක තමයි දෙවියන්ට පුදනවා වගේ තමන්ගේ ස්වාමියාටත්, තමන්ගේ ස්වාමියාගේ දෙමව්පියන්ටත් ඒ අයට බොහොම ගරු සත්කාර කරමින් ඒ අය තමන්ට දෙවිවරුන් පුදන්නේ යම්සේද ඒ විදිහට ඒ අයට ගරු සත්කාර කරන්න කියන. එතකොට ඔය වගේ කෙනෙක්ගේ ජීවිතය තුළ ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් මෙවැනි ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ එදා මේ පුරාණේ දැන් විසාකාව කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්නේ. එතකොට එහෙම කෙනෙකුටත් විවාහ ජීවිතයකට පත් වෙනකොට තමන්ගේ පියා එදා දීපු අවවාද ටික තමයි මේ. ඊළඟට චූල සුභද්‍රාව, තව බුද්ධ ශාසනය තුළ හිටපු අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණිවරු, ඒ වගේම ඒ කාලේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බොහොම ධනවත් සිටුවරු ඒ පවුල්වල විවාහ ගිවිස ගැනීම වලදී මේ කාරණා 10ම ඒ අය අවවාද හැටියට තමන්ගේ දූවරුන්ට, දියණිවරුන්ට ඒ දෙමව්පියෝ ලබා දෙන අවවාද 10ක් හැටියට දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, කෙනෙක්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ඔබ හිතන්න, ඔබ ගිහි ජීවිතය තුළ ඔබ ප්‍රශ්න, ගැටලු, පවුල් ප්‍රශ්න, අරබුද එක්ක ඔබ බොහෝ වෙලාවට දැවි දැවි ජීවත් වෙනවා නම් මෙන්න මේ කාරණා තුළ ඔබේ ප්‍රශ්නෙට විසඳුම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කවදාවත් ගෙයි තියෙන ප්‍රශ්න, ගැටලු ඒවා පිට දෙන්න එපා. ගෙදර ගිනි පිට දෙන්න එපා. ඊළඟට රටේ තියෙන, ගමේ තියෙන නෑදෑයන්ගේ ප්‍රශ්න, අහල පහල ප්‍රශ්න කවදාවත් ගේ ඇතුළට ගන්න එපා. ඒවා අපිට අදාළ නැහැ. අපේ පවුල්ලේ අපි යහපත්ව ජීවත් වෙමු කියන මට්ටමේ රටේ ප්‍රශ්න ගෙවල් අස්සට ගේන්න එපා. ඊළඟට නෑදෑයෙක් වේවා, යාළුවෙක් වේවා, හිතවතෙක් වේවා ඔබට යම් කිසි දෙයක් ආපහු ඉල්ලගෙන ගිහිල්ලා දෙනවා නම් ඒ කෙනාට ඔබ දෙන්න කියනවා. හැබැයි නොදෙන වංචනික කපටි පුද්ගලයන්ට අහු වෙන්නත් එපා ජීවිතේ. ඒ විතරක් නෙමෙයි, ඇත්තටම අසරණ නෑදෑයෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, යාළු මිත්‍රයෝ ඉන්නවා. ඒ අය දුන්නත් නොදුන්නත් ඒ අයට අනුකම්පාවෙන් උදව් උපකාර කරන්න. ඊළඟට ඔබ ජීවිතේ ගෙදර දොරේ ජීවත් වෙනකොට
වැඩිහිටියන්ට ස්වාමියාට ස්වාමියාගේ දෙමව්පියන්ට ගෞරවය ඇති වෙන විදිහට පුටුවක වාඩි වුණත් ඇඳේ වාඩි වුණත් නිදාගන්න ගියත් කෙනෙක් එක කතා කර කර හිටියත් ඒ අයට ගෞරවය ඇති වෙන විදිහට තමන් කටයුතු කරන්න. ඊළඟට අනිත් අයට ආහාර පාන ටික සකස් කරලා දීලා දරුවෝ කෑවද ස්වාමියා ආහාර ගත්තද දෙමව්පියෝ කෑවද මේ හැම දෙයක්ම බලලා ඔබ ආහාර ගන්න. ඊළඟට නිදාගන්න ගියත් දොරවල් වහලාද මේ ගෙදර ප්‍රශ්න මේ හැම දෙයක්ම තමන් වගකීමෙන් කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල එදා ධර්මය අවබෝධ කරගත්ත ගිහි ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවිකාවෝ ධර්මාවබෝධය කරා යනකොට ඔවුන්ට මේ පවුල්වල ගෙවල්වල ප්‍රශ්න වලිනුත් ඔවුන් මිදුනේ මෙන්න මේ ගුණධර්ම තමන් තුළ තිබිච්ච නිසා. දැන් එවැනි ප්‍රශ්න අඩු වෙනකොට කෙනෙකුට ධර්මයේ කරා තමන්ගේ ජීවිතේ යොමු කරගන්න පහසුයි. ඒ නිසා අර අපි කතා කරපු ඉන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නවා වගේ ඔබ සද්ධා ධනය ඇති කෙනෙක් බවට පත් වෙන්න. සද්ධාවෙන් ධනවත් වෙන්න. ඊළඟට ඔබ හිරියොත්ප්ප පවට ලැජ්ජාව බය ඇති කරගන්න. අන්න ඒක ලෝක පාලක ධර්ම හැටියට දේශනාවල පෙන්නනවා. පවට ලැජ්ජාවක් නැති බයක් නැති කෙනාට ඕනම පවක් අකුසලයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පව් කරන්න ලැජ්ජාව පව් කරන්න බය හිරියොත්ප්ප ජීවිතය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න වීරිය. ඊළඟට ධර්මාවබෝධයේ පිණිස නුවණ. ඔන්න ඔය කාරණා ටික කෙනෙක් තුල තියෙනවා නම් එයා බුද්ධ ශාසනය තුල ධනවතේ. මේ ආර්ය ශාසනය තුල එයා ධනවතෙක් බවට පත් වෙනවා. ඒ නිසා ශාසනය තුල දිලින් දෙක් වෙන්න එපා. අර ණයගත්ත කෙනා ජීවිතේ විශාල අමාරුවක වැටලා අන්තිමට හිරේ ගිහිලා නතර වුණා වගේ කෙනෙක්ගේ සද්ධාව නැතිකම නිසා පවට ලැජ්ජාව බය නැතිකම නිසා සමහර වෙලාවට අකුසල් ප්‍රහාණය කරන්න වීරිය නැතිකම නිසාම අකුසල් කරගෙන කයින් දුසිරිතේදීලා වචනයෙන් දුසිරිතේදීලා මනසින් පව් කරලා හරියට ණයගත්තා වගේ තමන් අමාරුවේ වැටෙනවා. තමන්ටත් විඳවන්න සිද්ධ වෙනවා. හැම වෙලාවෙම තමන් කරපු අකුසල් තමන් කොතනට ගියත් තමන්ට මතක් වෙනවා. කල්යාණ මිත්‍රයන් සත්පුරුෂය අතර නින්දාවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට තමන්ගේ හෘද සාක්ෂියෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. මරණින් මත්තේ මෙලවත් දුක් විඳලා මරණින් මත්තේ දුගතියකට අපායකට වැටෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුල දැන් බලන්න මේ හැම දේශනාවක් තුලම බුදුරජාණන් වහන්සේ එක එක උපමාවලින් සමහරවිට ණය ආරගෙන ණයකාරයෙක් අමාරුවේ වැටුනේ යම්සේද ජීවිතේ අකුසල් වලින් මිදිලා කුසල් වඩා ගන්න හැටි ඒ උපමාවෙන් පෙන්නනවා. ඊළඟට අස්සයෙක් දමනය කරගන්න යම්සේද ආර්ය ශ්‍රාවකයා නිවන් අවබෝධයට තමන් දමනය කරගත යුතු ආකාරي බුදුරජාණන් වහන්සේ උපමාවලින් පෙන්නනවා. පහාරාදට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා සාගරයේ තියෙන ආශ්චර්ය අద్භූත කාරණා යම්සේද මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට ඇලුම් කරන්න ඕන මෙන්න මේ විදිහට. මේ හැම උපමාවක් හැම උපමේයක්ම අරගෙන බුදුරජාණන් වහන්සේ ඒ නිසායි උන්වහන්සේට අපි කියන්නේ ධර්ම ස්වාමී. උන්වහන්සේගේ හදවතේ තමයි මේ ධර්මයේ මතුවෙන්නේ ධර්මයේ පැන නගින්. බුදුරජාණන් වහන්සේ නොයෙක් උපමා උපමේය ඇසුරෙන් අපේ ජීවිතවල අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට යන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න ඔබ වීරිය වඩන්න.